බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය දේශනා නොකරනද අපිට මේක කිසියම් ආකාරයකින් විසඳා ගන්න පේනතික් මානේ විසඳුමක් නැහැ. පේනතික් මානේ නැහැ. මේක කියා දෙන්න කිසිම කෙනෙක් නැහැ. දැන් නම් ඉතින් මහමෙවුනාවෙන් අපි ධර්මයේ කියපු නිසා දැන් කොහිනුත් මේ ධර්මය ඇහෙනවා. දැන් හැමතැනම මේ මහමෙවුනාව දාන්න ඉස්සල්ලා තිබිච්ච ධර්ම ප්‍රචාරයයි මේකයි අතර පරිශීලනයක් කරන කෙනෙකුට ඔන්න හොඳ අවස්ථාවක්. මීට අවුරුදු 15කට කලින් රටේ ගියපු ධර්ම ප්‍රචාරක කටයුතුයි දැන් යන එක අතර වෙනස හොඳට දැනගන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. අහපු නැති සූත්‍ර දේශනා දැන් ඇහෙනවා. ඒකයි. එතකොට ඒක කොහෙන්ද මේ ධර්ම ප්‍රචාරي ඉස්මතු වුනේ කියන එක දන්නෝ දනිති. දෙවියෝ දනිති. ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවක් මේ ධර්මය අහන්න ලැබෙන. දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාවේ අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය සාර්ථක කරගන්නට ඒ කියන්නේ මං කිව්වේ අපි දියුණු වෙන්න ආසයිනේ. මේ දියුණු වෙන්න ආස කෙනාට තියෙන්න ඕනේ තව එකක්. මොකන්ද? දියුණු වෙන්න ආස නම් තව එකකට ආස නැති වෙන්න ඕන. මොකේද? පිරිහෙන්න. පිරිහෙන්න ආස නැති වෙන්න ඕනේ. දියුණු වෙන්න ආස කෙනා. පිරිහෙන්න හේතු වෙන දේවල් තියෙන්නේ Taman ළඟ නම්. Taman ළඟ තියෙන කරුණ වලින් නම් පිරිහීම උපද්දවලා දෙන්නේ. පිරිහීම ඇති කරලා දෙන්නේ. එහෙනම් Taman ළඟ Tamanව හානි කරන දේවල්, Tamanට හානි කරන දේවල් Taman ළඟ තියෙනවායි කියන එක Tamanට පේන්න ඕන. Tamanට වැටහෙන්න ඕනේ. මොනවද? මං අර කිව්වේ ඊර්ෂ්‍යාව හටගන්න හිතේ. නමුත් හිතේ හටගන්න ඊර්ෂ්‍යාව ඊට පස්සේ වැඩ කරන්නේ කොහෙද? ඇසේ. ඊට පස්සේ හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ කන්නේ. හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ නාසයේ. ඊට පස්සේ මේ දිවේ හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරනවා කයේ. ඊට පස්සේ මේ ආශ්‍රයෙන් හිතනවා. එතකොට මිනිස්සෙක් සාමාන්‍ය ගයක් හදුවත් මෙයාට පේන්නේ ඒක මහා බංගරාවක් වගේ. සාමාන්‍ය මිනිස්සෙක් නිකන් වස්ත්‍රයක් ඇඳගෙන ගියත් පේන්නේ රාජාභරණේ සැනසීලා යනවා වගේ. ඊට පස්සේ කරන්නේ මොකද? හූල්ලනවා. හූල්ල ඉන්නවා. එතකොට ඒක තමයි පිරිහීම කියලා කියන්නේ. ඒකට අකමැති වෙන්න ඕනේ. පිරිහීමට අකමැති වෙන කෙනෙකුට හොඳ දෙයක් තමයි දියුණුවට ආසා කිරීම. කාගෙත් දියුණුවට ආසා කිරීම. දැන් සමහර අය ඉන්නවා මේ පන්සලක දියුණුවටවත් ආස නැහැ. ඊර්ෂ්‍යා කරනවා. දැන් මෙහෙට ආවිල්ලා දැන් බලන්න මේ ශාලාවේ මහා මුතු දෙයක් නැහනේ. මේකේ ෆෑන් දාලා තියෙනවා. බිමට මේ ටිරාසෝ කරලා කියලා බැන ගියපය ගැන මම දන්නවා. බලන්න. ඒ කියන්නේ මොකද්ද හොයන්නේ? මැටි ගාලා පොල්ලති බැලේ ඉන්නව දකින්නකට සතුටු වෙන්නේ. දියුණු වේද જાතියක්. ඒ දියුණු වෙන්නේ නැහැ. සම්බුද්ධ රාජ මාලිගා හදන කාලේ බැන්නීම හාමුදුරුවෝරුනේ. කොච්චරනම් ගැරහෙව්වද මේ රත්තරන් පාට ගානවා කියලා. දැන් ඔය අපූර්වට ගාන්නේ හැමතැනම රත්තරන් පාට. මේ මොකද්ද මේ ඊර්ෂ්‍යාව? ඊර්ෂ්‍යාව කියන්නේ පරිහානීය කරුණක්. ක්‍රෝධය කියන්නේ පරිහානීය කරුණක්. එතකොට ඊර්ෂ්‍යාව ක්‍රෝධය කියන එක කාටවත් උවමනා කරන එකක් නෙවෙයි. ඒක කාටවත් අදාළ කාටවත් පිහිට පිණිස පවතින්නේ නැහැ. මේ පරිහානිය මැද්දේ තමයි අපිට මේක බේරිලා යන්න තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ගුටි කකා යන්න තියෙන්නේ. බේරිලා මේ ආත්මී මනුස්සයන් අතර මෙහිම පරිහානියක් නම් ඔබ දැනගන්න මේ පරිහානියේ භුක්ති විඳින ඊළඟ પરම්පරා දෙක තුන කොහොම මේක ගෙනියයිද කියලා මේ පරිහානිය ඉස්සරහට ගුණ මුකුත් නැහැ ගෙනියන්න ඉස්සරහට. පරිහානිය කියන්නේ නැකත දසමිට බලයි. ඒව ඔක්කොම දසමිට කරයි. ආර්ය චාරිත්‍ර කියලා කරයි ඒවා. ආර්ය චාරිත්‍ර පැත්තක මේ තියෙන ආර්ය චාරිත්‍ර. මොනවාද? පංචශීලී ආර්ය චාරිත්‍රය. තෙරුවන් සරණ යාම, දාන සීල භාවනා ආර්ය චාරිත්‍ර. ඒව තියෙන කාලේ තමයි මිනිස්සු සන්තෝෂයෙන් වාසය කියලා මිනිස්සු දිනුනේ.
දැන් බලන්න මේ මිනිසුත් එක්ක භූතිය මූණට මූණ කතා කරනවා. අඩුපාඩු කියා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. කොච්චර ලස්සනයිද බලන්න. ඉතින් ඔක්කොම අපිට මේකෙන් ඉගෙන ගන්න හරියට පාඩම් තියෙනවා. මොකද්ද? සෙල්ලමට යමක් කළත් පස්සෙන් එනවා. ඊළඟට පහදිනවා නම් පහදින එක අර මේ රෙද්ද හොද දැම්මා වගේ එක වෙලාවකට පහදින්නයි එක වෙලාවකට අපහදින්නයි ආයෙ පහදින්නයි අපහදින්නයි කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පහදිනවා නම් කරුණ සහිතව පහදින්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන කරුණ සහිතව පහදින්න ඕනේ. ධර්මයේ ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. සංඝයා ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. කරුණ සහිතව පැහැදුනා නම් ඒක කවදාවත් අපහැදිම බවට පත් වෙන්නේ නැහැ. එතකොට කරුණ සහිත බව බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් විසින් නුවණින් සැලකීම මත, තමන්ගේ නුවණින් සැලකීම මත, තමන්ගේ හැකියාව මත. ඒකට කියන්නේ යෝනිසෝ මානසිකාරය. තමන් ඒ ආකාරයට මෙනෙහි කිරීම මත නම් ඒක ඇති උනේ. මොන ප්‍රශ්න ආවත් ඒක පිළිහිටන ඔයාට කරුණ සහිත බව. එතකොට කාලයකට පහදිනවා කාලයකට පහදිනවා කියන එක නෑ. ඒක පැහැදුනා නම් කරුණ සහිතුනේ පහදින්නේ. පැහැදුනාම හරියනවා. එතකොට පැහැදින්න උපකාර වෙන යම් සිතවිලි රටාවක් නම් ඒ සිතවිලි රටාව එයාට පිළිහිටලා තියෙන්න ඕනේ. ඒක ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ඔය සීලය ආරක්ෂා කරගෙන දම් පැම් පූජා කරගෙන මේ කර්මඵල පිළිබඳ තද විශ්වාසයක් ඇති කරගන්න. තද විශ්වාසයක්. දැන් මෙහෙම ඇති කරගද්දී අනුන්ගේ මේ කෙනෙහිලිකම් වලට තමන් බඳුන් වෙනවා එක එක අවස්ථාවල. එතකොට මොකද්ද කරන්න ඕනේ? එතකොට තමන් කොච්චර හොඳ වුණත් අනුන්ගේ කෙනෙහිලිකම් වලට තමන්ගේ බඳුන් වෙද්දී තමන් අප්සෙට් ගහන්න හොඳ නැහැ. මොකක්ද ඒකට කරන්න ඕනේ? හිතන්න එයාගේ කුඹුරේ ආ වගා කරගත්තා වයාට උන හැටියට. අපි වක් කරන්නද? මගේ කුඹුර මං වගා කරගන්නවා මට ඕන හැටියට. ඒක තමන්ගේ කුඹුර වෙන අයට වගා කරන්න දෙන්නේ නැහැ නේ. තව කෙනෙක් බැනලා, තව කෙනෙක් ගරහලා අපහාස කරපු ගමන් අපිත් ඒකට ගරහන්න අපහාස කරන්න ගියොත් මේ එතකොට තමන්ගේ කුඹුරට බීජ සපයන්නේ කවුද? අරයා සපයන්නේ. කවුරු හරි බැන්න කියමු. බැලලා ගරහලා අපහාස කරනවා. එතකොට අපිත් කරනවා ඒක. එතකොට අරයා අපිට බීජ දුන්නා නේද? වගා කරගන්න. එතකොට ඒ වගේ නොකොට තමන් විසින් තමන් ඉවසාගෙන ඒ වගේ දේවල් වලට මේක ලෝකේ හැටි. මේක මේ සමාජේ හැටි. මේ ජීවත් වෙනකට මොන දෙන්න තියෙන හැටි. මේ දුෂ්ට ලෝකේ හැටි. තමන්ගේ කුඹුර තමන් වගා කරගන්න, එයාගේ කුඹුර එයා වගා කරගනි. එයා එයාගේ ඵල නෙලා ගනි. මම මගේ එක වගා කරනවා කියලා. එයා තව කෙනෙක් බැනපු ගමන් තමන්ගේ හිතේ ක්‍රෝධය හටගත්තොත් ඒ බීජ දුන්නේ කවුද? හරි බැනපු එක්කෙනා. එහෙනම් කුඹුරු දෙක සමානයි. එහෙම නැද්ද? එහෙම තමයි. තව කෙනෙක් තමන්ට ඉරිසියා කරලා ගරහනවා. තමනුත් ඉරිසියා කරලා ගරහනවා. කුඹුරු දෙක සමාන නැද්ද? එහෙම සමාන නොවෙන්න නම් එක එක්කිනාට වගා කරගන්න දේ වගා කරගන්න අරින්න. අපිට ඔක්කොම නවත්තන්න බෑ. තමන්ගේ වගාව පරිස්සමින් කරන්න. එතකොට මේ මං කිව්ව එක අපේක්ෂාව තියෙන්න ඕනේ. උසස් තත්ත්වයකටපත් වෙන්න ඕනේ කියලා අපේක්ෂාව. ඒ අපේක්ෂාවෙන් තමයි පුද්ගලයා ලෝභ නැති වෙන්නේ. ඊළඟට මේ පුද්ගලයාට සතුට උපදින විදියට පින් කරගන්න ලැබෙන්නේ. මේ හැමදේම ලැබෙන්නේ ඒ Tamanට පින් කර තියෙන අපේක්ෂාව නිසා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය දේශනා නොකරනද අපිට මේක කිසියම් ආකාරයකින් විසඳා ගන්න පේනතික් මානේ විසඳුමක් නැහැ. පේනතික් මානේ නැහැ. මේක කියා දෙන්න කිසිම කෙනෙක් නැහැ. දැන් නම් ඉතින් මහමෙවුනාවෙන් අපි ධර්මයේ කියපු නිසා දැන් කොහෙන් කොහෙනුත් මේ ධර්මය ඇහෙනවා. දැන් හැමතැනම මේ මහමෙවුනාව දාන්න ඉස්සල්ලා තිබිච්ච ධර්ම ප්‍රචාරය මේකයි අතර පරිශීලනයක් කරන කෙනෙකුට ඔන්න හොඳ අවස්ථාවක්. මීට අවුරුදු 15කට කලින් රටේ ගියපු ධර්ම ප්‍රචාරක කටයුතුයි
දැන් යන එක අතර වෙනස හොඳට දැනගන්න පුළුවන්, හොයාගන්න පුළුවන්. අහපු නැති සූත්‍ර දේශනා දැන් ඇහෙනවා. ඒකයි. එතකොට ඒක කොහෙන්ද මේ ධර්මප්‍රචාරී ඉස්මතු වුනේ කියන එක දන්නෝ දනිති. දෙවියොත් දනිති. ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවක් මේ ධර්මය අහන්න ලැබෙන. දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාවේ අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය සාර්ථක කරගන්න, ඒ කියන්නේ මං කිව්වේ අපි දියුණු වෙන්න ආසයිනේ. මේ දියුණු වෙන්න ආස කෙනාට තියෙන්න ඕනේ තව එකක්. මොකන්ද? දියුණු වෙන්න ආස නම් තව එකකට ආස නැති වෙන්න ඕන. මොකේද? පිරිහෙන්න. පිරිහෙන්න ආස නැති වෙන්න ඕනේ. දියුණු වෙන්න ආස කෙනා. පිරිහෙන්න හේතු වෙන දේවල් තියෙන්නේ Taman ළඟ නම්. Taman ළඟ තියෙන කරුණ වලින් නම් පිරිහීම උපද්දවලා දෙන්නේ. පිරිහීම ඇති කරලා දෙන්නේ. එහෙනම් Taman ළඟ Tamanව හානි කරන දේවල්, Tamanට හානි කරන දේවල් Taman ළඟ තියෙනවායි කියන එක Tamanට පේන්න ඕන. Tamanට වැටහෙන්න ඕනේ. මොනවද? මං අර කිව්වේ ඊර්ෂ්‍යාව හටගන්න හිතේ. නමුත් හිතේ හටගන්න ඊර්ෂ්‍යාව ඊට පස්සේ වැඩ කරන්නේ කොහෙද? ඇසේ. ඊට පස්සේ හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ කන්නේ. හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරන්නේ නාසයේ. ඊට පස්සේ මේ දිවේ. හිතේ හටගන්න ඊර්ෂ්‍යාව වැඩ කරනවා කයේ. ඊට පස්සේ මේ ආශ්‍රයෙන් හිතනවා. එතකොට මිනිස්සෙක් සාමාන්‍ය ගයක් හදුවත් මෙයාට පේන්නේ ඒක මහා බංගරාවක් වගේ. සාමාන්‍ය මිනිස්සෙක් නිකන් වස්ත්‍රයක් ඇඳගෙන ගියත් පේන්නේ රාජාභරණේ සැනසීලා යනවා වගේ. ඊට පස්සේ කරන්නේ මොකද? හූල්ලනවා. හූල්ල ඉන්නවා. එතකොට ඒක තමයි පිරිහීම කියලා කියන්නේ. ඒකට අකමැති වෙන්න ඕනේ. පිරිහීමට අකමැති වෙන කෙනෙකුට හොඳ දෙයක් තමයි දියුණුවට ආසා කිරීම. කාගෙත් දියුණුවට ආසා කිරීම. දැන් සමහර අය ඉන්නවා මේ පන්සලක දියුණුවටවත් ආස නැහැ. ඊර්ෂ්‍යා කරනවා. දැන් මෙහෙට ආවිල්ලා දැන් බලන්න මේ ශාලාවේ මහා මුතු දෙයක් නැහනේ. මේකේ ෆෑන් දාලා තියෙනවා. බිමට මේ ටිරාසෝ කරලා කියලා බැන ගියපේ ගැන මම දන්නවා. බලන්න. ඒ කියන්නේ මොකද්ද හොයන්නේ? මැටි ගාලා පොල්ලති බැලේ ඉන්නව දකින්නකට සතුටු වෙන්නේ. දියුණු වේද જાතියක්. ඒ දියුණු වෙන්නේ නැහැ. සම්බුද්ධ රාජ මාලිගා හදන කාලේ බැන්නීම හාමුදුරුවෝරුනේ. කොච්චරනම් ගැරහෙව්වද මේ රත්තරන් පාට ගානවා කියලා. දැන් ඔය අපූර්වට ගාන්නේ හැමතැනම රත්තරන් පාට. මේ මොකද්ද මේ ඊර්ෂ්‍යාව? ඊර්ෂ්‍යාව කියන්නේ පරිහානීය කරුණක්. ක්‍රෝධය කියන්නේ පරිහානීය කරුණක්. එතකොට ඊර්ෂ්‍යාව ක්‍රෝධය කියන එක කාටවත් උවමනා කරන එකක් නෙවෙයි. ඒක කාටවත් අදාළ කාටවත් පිහිට පිණිස පවතින්නේ නැහැ. මේ පරිහානිය මැද්දේ තමයි අපිට මේක බේරිලා යන්න තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ගුටි කකා යන්න තියෙන්නේ. බේරිලා මේ ආත්මී මනුස්සයන් අතර මෙහිම පරිහානියක් නම් ඔබ දැනගන්න මේ පරිහානියේ භුක්ති විඳින ඊළඟ પરම්පරා දෙක තුන කොහොම මේක ගෙනියයිද කියලා මේ පරිහානිය ඉස්සරහට ගුණ මුකුත් නැහැ ගෙනියන්න ඉස්සරහට. පරිහානිය කියන්නේ නැකත දසමිට බලයි. ඒව ඔක්කොම දසමිට කරයි. ආර්ය චාරිත්‍ර කියලා කරයි ඒවා. ආර්ය චාරිත්‍ර පැත්තක මේ තියෙන ආර්ය චාරිත්‍ර. මොනවාද? පංචශීලී ආර්ය චාරිත්‍රය. තෙරුවන් සරණ යාම, දාන සීල භාවනා ආර්ය චාරිත්‍ර. ඒව තියෙන කාලේ තමයි මිනිස්සු සන්තෝෂයෙන් වාසය කියලා මිනිස්සු දිනුනේ. දැන් බලන්න මේ මිනිස්සුත් එක්ක භූතය මූණට මූණ කතා කරනවා. අඩුපාඩු කියා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. කොච්චර ලස්සනයිද බලන්න. ඉතින් ඔක්කොම අපිට මේකෙන් ඉගෙන ගන්න හරියට පාඩම් තියෙනවා. මොකද්ද? සෙල්ලමට යමක් කළත් පස්සෙන් එනවා. ඊළඟට පහදිනවනම් පහදින එක අර මේ රෙද්ද හොද දැම්මා වගේ එක වෙලාවකට පහදින්නයි එක වෙලාවකට අපහදින්නයි ආයෙ පහදින්නයි අපහදින්නයි කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පහදිනවනම් කරුණ සහිතව පහදින්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන කරුණ සහිතව පහදින්න ඕනේ. ධර්මයේ ගැන
කරුණ සහිතව පහදින්න ඕනේ. සංඝයා ගැන කරුණ සහිතව පහදින්න ඕනේ. කරුණ සහිතව පැහැදුනා නම් ඒක කවදාවත් අපහැදිම බවට පත් වෙන්නේ නැහැ. එතකොට කරුණ සහිත බව බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන් විසින් නුවණින් සැලකීම මත තමන්ගේ නුවණින් සැලකීම